අයිබෝවන් පුතේ අපි මීට ඉස්සෙල්ලා වීඩියෝ කීපයක් කරලා ඔයාලට සංකීර්ණ විෂය කරුණු වීඩියෝ අනුසාරයෙන් ලබා දුන්නා. ඒකේ බොහෝමයක් දරුවෝ බලලා අපිට සර් මෙන්න මේ පාඩම් අමාරුයි මෙන්න මේ පාඩම් අමාරුයි කියලා WhatsApp message ආවා. ඒ වගේම කමෙන්ට් එකෙන් දාලා තුන අපිට මේ වගේ පාඩම් කරලා දෙන්න සර් කියලා. හොඳයි අපි ඒ කට්ටියට අවස්ථාවක් දෙනවා. ඒ වගේම මම මීට කලින් දාපු වීඩියෝ එකේදී මම කිව්වා කිසිම ගණිතමය ගැටලුවක් නොමැතිව විභාගේ පාස් වෙන්න. එහෙනම් ෆේල් වෙන්න ඉන්න කෙනෙක් කොහොමද පාස් කරන ක්‍රමවේදය? අන්න ඒකට ෆවුන්ඩේෂන් එක විදියට මම අද දැන් අපි එයාලට අඩුම ගානේ මගේ වීඩියෝ 3ක් 4ක් උපරිම 5ක් වීඩියෝ බලලා Taman ටෙස්ට් එක ගන්න පුළුවන් නම් ඒක වටිනෝනේ. නාට්‍යයක් බලනවා වගේ අපි ඒක බලනකොට 3-4 සැරයක් බලනකොට ඒක විෂය කරුණු ටික ධාරණය වෙයි. අන්න ඒක හන්දා මම ඉස්සෙල්ලාම ජීව විද්‍යාවේ ආරම්භය වන සෛලය 10 වසර 6 වෙනි පාඩම සෛලය පිළිබඳව බලමු. ඒ වගේ පාඩම් වීඩියෝ 4කින් 5කින් මම Tamanට එස් එක ගන්න පුළුවන් වටපිටාව ගොඩනගනවා කිසිම ගණිතමය ගැටලුවක් නැතුව. රයිට් බලමු අපි. එහෙනම් අද මම කතා කරනවා සෛලය ගැන. සෛලය අපි ඉස්සෙල්ලාම මේ සෛලයට මේ පාඩමට එන්නේ කොහොමද? මේ මිහිමත පණ ඇති ජීවීන් අපි කියනවා පණ ඇති වස්තුන් අපි කියනවා ජීවි වස්තුන් කියලා. මේ ජීවීන් නිර්මාණය වෙන්නේ ක්‍රමවත් සංවිධානවත් වූ රටාවකට. සෛල එකතු වෙලා හැදෙනවා පටක එකතු වෙලා හැදෙනවා අවයව එකතු වෙලා හැදෙනවා පද්ධති එකතු වෙලා හැදෙනවා ජීවිය. ඒ වගේම අවයව වලට තව නමක් කියනවා අපි ඉන්ද්‍රිය. මෙන්න මේ ක්‍රමවත් සංවිධානවත් වූ රටාවකට තමයි මේ මිහිමත ජීවීන් නිර්මාණය වෙන්නේ. මේ මිහිමත ජීවීන් නිර්මාණය මෙන්න මේ ක්‍රමවත් සංවිධානවත් රටාවකට. මේකේ පළවෙනිම ඒකකය වන පළවෙනිම සංවිධාන මට්ටම වන මේ සෛලය ගැන කතා කරනවා. මේ ලෝකේ ඉන්න සෑම ජීවියෙක්ම මේ ක්‍රමවත් සංවිධානවත් රටාව නැහැ. සමහර ඒවා ඉන්න එක සෛලයකින් හැදිච්ච ඒවා. අපි උන්ට කියනවා ඒක සෛලික ජීවි. ඇමීබා පැරමීසියම් එව්ග්ලිනා වගේ එක සෛලයකින් හැදිච්ච ඒවාට අපි කියනවා ඒක සෛලිකයි. ඒ වගේම සෛල කීපයක් එකතු වෙලා මෙන්න මේ ක්‍රමවත් සංවිධානවත් රටාවකට එකතු වෙලා හැදෙන ජීවීන්ට අපි කියනවා බහුසෛලික. බල්ලා පූසහාර කමිනිසා අන්න ඒ වගේ කට්ටිය බහුසෛලික ජීවීන්. එහෙනම් මේකේ අපි ඉස්සෙල්ලාම අපි සෛලය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඉස්සෙල්ලාම පොඩ්ඩක් අපි දැනගන්න ඉපේ මේ සෛලේ පසුබිම මොකද්ද? ඒ ටික ඔයාලා දන්නවද සෛලය මුලින්ම නිරීක්ෂණය කළේ කවුද කියලා? සෛලය මුලින්ම නිරීක්ෂණය කළේ 1665 රොබර්ට් හුක් කියන විද්‍යාඥයා තමයි සෛලය මුලින්ම නිරීක්ෂණය කළේ. ඔහු මේ සඳහා කිරල සෛලමය කොටසක් කිරල ශාකයේ සෛලමය කොටසක් අරගෙන ඔහු විසින් නිර්මාණය කරපු අන්වීක්ෂය යොදාගෙන මෙයා මේක බැලුවන් එයා දැක්කා මෙන්න මේ වගේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කොයි වෙලෙක් කියන්නේ අපිට හුරු ව්‍යුහයක්නේ. ඒ හුරු ව්‍යුහය පෙරටුකටගෙන තමයි ඔහු මේකේ ප්‍රකාශනයක් කළේ. ඔහු දැක්ක ඒ සෛල කොටසේ මෙන්න මේ කුඩා ඒකක සමූහයකින් තමයි හැදිලා තියෙන්නේ. කවුද දැක්කේ? රොබර්ට් හුක් 1665 දී ඔහු විසින් නිර්මාණය කරපු අන්වීක්ෂය භාවිතා කරලා කිරල ශාක කොටසක් අරගෙන අන්වීක්ෂයෙන් බැලුවම් කුඩා ඒකක රාශියක්. මොහු දැක්කේ මේක මී වදයක කුඩා කුටීරයක් වගේ තමයි දැක්කේ. අන්නේ කුටීරයට ඔහු විසින් නමක් දුන්නා සෛලය කියන නම. සෛලය.
ඔන්න සෛලයේ ඉතිහාසය. සෛලයේ මුලින්ම නිරීක්ෂණය කළේ රොබර්ට් හුක් 1665 දී. ඒ වගේම කිල්ල ශාකයක් ආධාරයෙන් මේක නිරීක්ෂණය කළේ. රයිට් අපි බලමු. මෙහෙම ඉදිරිපත් කළාට මෙයා කිව්වේ මොකද්ද? මෙයා කිව්වේ මේ මීවදයක පවතින කුඩා ඒකකයක් වගේලු. ඒ කුඩා ඒකකට සෛලය කිව්වා. නමුත් මෙන්න මේ හොයාගත්ත සෛලය පිළිබඳ සෛලවාදයක් ලෝකෙට ඉදිරිපත් කළා. කවුද? සෛලවාදයේ ලෝකෙට ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වෙන්නේ සෛලවාදයේ ලෝකෙට ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වෙන්නේ විද්‍යාඥයෝ 3 දෙනෙකුට. අපි බලමු සෛලවාදය කියන්නේ මොකද්ද? සෛලවාදයේ ඉදිරිපත් කරපු විද්‍යාඥයා 3 දෙනා කවුද? ඒ වගේම සෛලවාදයේ එන ප්‍රධාන කරුණු 3 මොකද්ද? මේක මත තියාගන්න ලේසි. ඇයි? සෛලවාදයේ ඉදිරිපත් කරේ විද්‍යාඥයෝ 3 දෙනෙක්. කවුද? ස්ලයිඩන්, ස්වාන්, රැඩොල්ෆ් වර්කෝව්. මෙන්න මේ විද්‍යාඥයෝ 3 දෙනා එකතු වෙලා තමයි සෛලවාදයේ ලෝකෙට හඳුන්වා දුන්නේ. ස්ලයිඩන්, ස්වාන්, රැඩොල්ෆ් වර්කෝව් කියන විද්‍යාඥයෝ 3 දෙනා එකතු වෙලා සෛලවාදය ඉදිරිපත් කළා. කී දෙනෙක්ද? 3 දෙනෙක්. ඒ වගේම සෛලවාදේන කරුණු 3යි. සෛලවාදේන කරුණු 3යි. මොකද්ද? අපි සෛලයේ අර්ථ දක්වන්නේ කොහොමද? ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ. එහෙනම් පළවෙනි වාදයෙන් එන කරුණ තමයි ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ කියලා එයා කියනවා. ඊළඟට එයා කියනවා සෑම සෛලයක්ම ඇති වෙන්නේ පෙර පැවති සෛලවලින්ලු. දැන් අපි මේ ලෝකෙට බිහි වෙන්නේ අපේ අම්මා තාත්තා වගේම සෑම සෛලයක්ම ඊට පෙර පැවති සෛලවලින් නිර්මාණය වෙලා තිනුනු. සෑම සෛලයක්ම පෙර පැවති සෛල වලින් නිර්මාණය වී ඇත. සෑම සෛලයක්ම පෙර පැවති සෛල වලින් නිර්මාණය වී ඇත. හරිද? ඊට පස්සේ තුන්වෙනි කරුණ උඩින් ලියන්න. සෑම සෛලයක්ම පෙර පැවති සෛල වලින් නිර්මාණය වී ඇත. සෑම ජීවියෙක්ම සෛල එකකින් හෝ කීපයකින් නිර්මාණය වී ඇත. සෑම ජීවියෙක්ම සෛල එකකින් හෝ කිහිපයකින් නිර්මාණය වී ඇත. ඔන්න සෛලවාදේන කරුණු 3. හරි ලේසි මතක තියාගන්න. කොහොමද මතක තියාගන්නේ? ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය වේ. සෑම සෛලයක්ම පෙර පැවති සෛල වලින් නිර්මාණය වී ඇත. සෑම ජීවියෙක්ම සෛල එකකින් හෝ කීපයකින් නිර්මාණය වී ඇත. එක සෛලයකින් නිර්මාණය වෙච්ච උන්ට කියන්නේ ඒක සෛලිකයි. සෛල කීපයකින් නිර්මාණය වෙච්ච උන්ට කියන්නේ බහුසෛලිකයි. ඔන්න සෛලවාදයේ විද්‍යාඥයෝ 3 දෙනා ස්ලයිඩන්, ස්වාන්, රැඩොල්ෆ් වර්කෝව් විද්‍යාඥයෝ 3 දෙනා. ඒ වගේම මේ සෛලවාදයේන ප්‍රධාන කරුණු 3 ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය වන බවත්, සෑම සෛලයක්ම පෙර පැවති සෛල වලින් නිර්මාණය වී ඇති බවත්, සෑම ජීවියෙක්ම සෛල එකකින් හෝ කීපයකින් නිර්මාණය වී ඇති බව. ඔන්න දැන් සෛලය නිරීක්ෂණය කළේ කවුද? ඒ නිරීක්ෂණය කළා ඉදිරිපත් කරපු සෛලය පිළිබඳ සෛලවාදය ඉදිරිපත් කරපු 3 දෙනා සහ සෛලවාදය ඔතනින් අපි කතා කරේ. ඊට පස්සේ අපි දැනගන්න ඕන පුතේ මේ සෛලවාදයක් ගන්න ඕනේ. මේ ලෝකයේ තියෙන සෛල අපි බෙදනවා ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට. මේ ලෝකයේ තියෙන සෛල ප්‍රධාන වශයෙන්ම බෙදනවා කොටස් දෙකකට. මොකද්ද බෙදෙන ප්‍රධාන කොටස් දෙක? ඔන්න දැන් තමයි මේකේ පාඩමට අවතීර්ණ වෙන්නේ. විභාගයට වැඩිපුරම අහන තැන. එහෙනම් සෛල ප්‍රධාන ආකාර දෙකයි. මොකද්ද? එහෙනම් එකක්
ශාක සෛල. අනිත් එක සත්ව සෛල. ශාක සෛල හා සත්ව සෛල. මේ ලෝකේ තියෙන සෛල ප්‍රධාන කොටස් දෙකයි, ශාක සෛල හා සත්ව සෛල. දැන් අපිට විද්‍යාගාරයේ මේ පාඩමේදී අහනවා අපිට විද්‍යාගාරයේ ශාක සෛලයක් නිරීක්ෂණය කරන ආකාරය පියවර 4කින් දක්වන්න. සත්ව සෛලයක් නිරීක්ෂණය කරන හැකි ආකාරය පියවර 4කින් දක්වන්න. ඕක හැම පාරක්ම විභාගෙ තියෙනවා. නමුත් අපේ ළමයින්ගේ මේක ලියා ගන්න බෑ. කරුණු හැලෙනවා. මේකේ සමස්තය තමන්ගේ ඔළුවට දාගන්න. කොහොමද බලමු අපි ශාක සෛලයක් නිරීක්ෂණය කරන්නේ? කොහොමද බලමු සත්ව සෛලයක් නිරීක්ෂණය කරන්නේ? මම මේව කරුණු විදිහට ලියන්න පුළුවන්. තමන්ට කැමති විදිහට කරුණු 4කට කඩා ගන්න පුළුවන්. පළවෙනි එක ශාක සෛලයක් නිරීක්ෂණය කරන්න ඕන නම් පස්සේ පුතේ අපි ගන්නේ හොඳට මතක තියාගන්න ලූණු සිවියක් හෝ රෝහියෝ පත්‍ර සිවියක්. එනම් ශාක සෛලයක් බලන්න ඕන ගන්නේ ලූණු සිවියක්. එහෙම නැත්නම් රෝහියෝ පත්‍ර සිවියක්. අපි බොහෝ විට ගන්නේ රෝහියෝ පත්‍රයක යටි අපි චර්මීය සිවියක් බොහෝ වෙලාවලදී ගන්න. කොහොම හරි කමන්නේ. ඔන්න ශාක සෛලයක් බලන්න ඕන නම් පස්සේ කොපුල් සෛලයක් බලන්න ඕන. අපි සත්ව සෛලයක් බලන්න ඕන නම් පස්සේ අපි ගන්නේ කොපුල් සෛල. කොපුල් සෛල. සත්ව සෛලයකට කොපුල් සෛල කියන එකයි කොපුල් සෛල කොහෙද තියෙන්නේ කියලා. මේව නම් දන්න ඕනේ අපි දැකලා තියෙනවනේ. අපි බලමු කොපුල් සෛල කොහෙද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මේ පැත්ත බලන විදිය කියා දෙන්න. මම ඉස්සෙල්ලා ගමු ලූණු ගෙඩියක් පළවෙනි පියවර. ඔයාලා කරුණු මතක තියාගන්න මම කියෝ. ලූණු ගෙඩියක් අරගෙන ඔහොම තියෙන ලූණු ගෙඩියේ අපි මැද ප්‍රදේශයෙන් සිවි කොටසක් ගන්නවා. ලූණු ගෙඩිය දෙකට මැදින් කපමු. ඇයි පිටතින් සිවියක් ගන්න නැත්තේ? පිටත කොටස් අජීවීභාවයෙන් යුක්තයි. ඒක හන්ද මේ ලූණු ගෙඩිය කපලා මැද ප්‍රදේශයේ මේ පියල්ලකින් මෙම දෙකට කඩවම් පස්සේ මේ මැදලා තුනී සිවියක් ගන්න. තුනී සිවිය මෙහෙම ලොකුවට පේන්නේ නැහැ. මේ තුනී සිවි කීපයක් ගන්න. චූටි තුනී සිවි කීපයක් ගන්න. මේක ගන්නකොට හොඳට මතක තියාගන්න. මේක දාන්නේ අරගෙන ජලය සහිත ඔර්ලෝසු තැටියකට. එහෙනම් පළවෙනි පියවර ලූණු ගෙඩිය දෙකට මැදින් කපා මැද ප්‍රදේශයේ පියල්ලකින් කුඩා ලූණු සිවියක් වෙන් කර ගැනීම. පළවෙනි පියවර. දෙවෙනි එක වෙන් කරගත් ලූණු සිවිය කුඩා ලූණු සිවිය ජලය සහිත ඔර්ලෝසු තැටියට එක් කර ගැනීම. තුන්වෙනි පියවර පින්සලක් ආධාරයෙන් ඇඟිල්ලෙන් එහෙම ගන්න යන්න එපා. පින්සලක් ආධාරයෙන් මේ කුඩා සිවි කොටස කොහෙද? වීදුරු කදාව මැද්දේ තැම්පත් කර ගැනීම. අපි ඇඟිල්ලෙන් අරගෙන මෙහෙම තියුවම් චූටි සිවියන්නේ තියලා මම තද කරලා බලනවා. වීදුරු කදාවේ නැහැ. මම බලන කෝල් සිවිය. මේ බලනකොට ඇඟිල්ල. ආයිමත් තියලා බලනවා. ඒ සිවිය නැහැ. ආයිත් ඇඟිල්ල. මම හිතලා ජරපර ගාලා මෙහෙම අතුල්ලා තියලා බලනවා. දැන් නම් අතේ නැහැ. මේකේ බලනකොට සිවිය තියෙනවා. හැබැයි සිවියේ සෛල කොටස් වලට හානි වෙලා පෑන්කේක් එක කොයි අවසන්ට පේන්නේ. ඒක හන්දා ඇඟිල්ලෙන් ගන්න එපා. පින්සලෙන් අරගෙන මේ වීදුරු කදාවේ මැද්දේ තියන්න. එහෙනම් පියවර 3යි. ලූණු ගෙඩිය මැද දෙකට මැදින් කපා මැද ප්‍රදේශයේ පියල්ලකින් කුඩා ලූණු සිවියක් වෙන් කර ගැනීම. ජලය සහිත ඔර්ලෝසු තැටියට දමා පින්සලක් ආධාරයෙන් එම සෛල කොටස වීදුරු කදාව මත තැම්පත් කර ගැනීම. ඊට පස්සේ වාතය නොරැඳෙනසේ මේකට ජල බිඳුවක් එකතු කරලා වැසුම් පෙත්තෙන් වාතය නොරැඳෙනසේ වහන්න. අපි ඒව වෙනත් වීඩියෝ එකකින් බලමු කොහොමද මේක වාතය නොරැඳෙනසේ වැසුම් පෙත්තෙන් වහන්නේ කියලා. එතකොට වාතය නොරැඳෙනසේ වැසුම් පෙත්තෙන් වහලා අපි අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනවා. මෙන්න ලූණු සිවි කොටස ආලෝක අන්වීක්ෂයෙන් බැලුවම් පස්සේ පේන ආකාරය සාමාන්‍ය. ඕන ඔය විදියට අපිට දක්නට ලැබෙනවා. ඔන්නෝම
සිවි කොටසක් අපිට දක්නට ලැබෙනවා. ඔහොමයි අපි ලුණු සිවිය දක්නට ලැබේ. පැහැදිලිනේ? එහෙනම් පියවර ටික ලුණු ගෙඩිය දෙකට මැදින් කපා මැද ප්‍රදේශයේ පියල්ලක් වෙන් කර කුඩා සිවි කොටසක් වෙන් කර ගැනීම. 2 වෙන් කරගත් සිවි කොටස ජලය සහිත ඔරලෝසු තැටියට එක් කර ගැනීම. ඊට පස්සේ පින්සලක් ආධාරයෙන් වෙන් කරගත් සෛල කොටස වීදුරු කදාව මැද්දේ තැන්පත් කර ගැනීම. 4 වෙනි එක වාතය නොරැඳෙනසේ වැසුම් පෙත්තෙන් වහලා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීම. අපිට මේක බලන්න ඕන නම් වර්ණක බිඳුවක් දාන්න පුළුවන්. අතට සෛලය වඩාත් උදින් බලා ගන්න පුළුවන්. ওই විදිහට තමයි ශාක සෛලයක් නිරීක්ෂණය කරන්නේ. මේ පියවර 4 Tamanට කැමති විදිහට කඩා ගන්න පුළුවන්. හැබැයි මං කියපු ටික අන්තර්ගත වෙලා තියෙනවා. පිටතින් සෛල ගන්න එපා. මැද ප්‍රදේශයේ පියල්ලක් අරගෙන සෛලය වෙන් කරලා ජලයේ සහිත ඔරලෝසු තැට දාන්නේ අජීවී වෙන එක වළක්වන්න. ඊට පස්සේ පින්සලක් ආධාරයෙන් ඒක වෙන් කරලා අරගෙන ඒවා වීදුරු කතාව මැද්දේ තියන්න ඕන. අනිවාර්යෙන් කියන්න ඕන ජලය එකතු කළ වාතය නොරඳනසේ වැසුම් පෙත්තෙන් වහලා ආලෝක අන්වීක්ෂයෙන් බලන්න ඕන කියලා. හරි. ඊට පස්සේ අපි බලමු කොපුල් සෛල කොහොමද නිරීක්ෂණය කරන්නේ. සප්ත සෛලයක් වන කොපුල් සෛල. දැන් සාමාන්‍ය මේක අපි පොඩි කාලෙකදී මේ ටික කතා කරන්නේ කන්ද හරි අවබෝධයෙන් මේක බලන්න. ඊට පස්සේ සත්ත්ව සෛලයක් කොහොමද නිරීක්ෂණය කරන්නේ? සත්ත්ව සෛලයක් නිරීක්ෂණය කරන්න ඕන පස්සේ කොපුල් සෛල තමයි ගන්න. කොහොමද කොපුල් සෛල ගන්න? පළවෙනි පියවර මුඛය හොඳින් සෝදා ගැනීම. මුඛය හොඳින් සෝදා ගන්නවා. ඇයි මුඛය හොඳින් සෝදා ගන්න? අපි රෑ කාපු මුං ඇට, පාරිප්පු, කඩල, එහෙම නැත්නම් මුගුණ කෑල්ලක් එම කටේ රැඳිලා තියෙන්න පුළුවන්. ඒ අපද්‍රව්‍ය එකතු වෙන එක වළක්වන්න පළවෙනි පියවර මුඛය හොඳින් හොදන්න. පළවෙනි පියවර. දෙවෙනි එක හැන්දක් ආධාරයෙන් කියලා කියන්න එපා. ඇයි? මේසන් හැඳි, පොල් කටු හැඳි, ඔය එක එක හැඳි තියෙනවා. තේ හැඳි, ඒක හන්ද ඒව නැතුව යෝගට් හැන්දක් ආධාරයෙන් කර ඇතුළට දාන්න පුළුවන්. මුඛයේ හක්ක ප්‍රදේශයේ ඉතා ප්‍රවේශමෙන් සූරා. මුඛය හොඳින් සෝදා යෝගට් හැන්දක් මගින් මුඛයේ හක්ක ප්‍රදේශයේ ඉතා ප්‍රවේශමෙන් සූරා වෙන් කරගත් කොපුල් සෛල. මේක ජලයේ සහිත ඔරලෝසු තැටියට දාන්න යන්න එපා. බලා ගන්න බෑනේ. දැන් සමහර කට්ටියන් වෙන වැරද්දක් තියෙනවා. මෙහෙම දාලා මෙහෙම පී දාලා ගන්නවා. හූරලා ගන්නවා. හැන්දරම් බලනවා. මිලෝදියක් නැහැ. ආයිමත් දාලා අතුල්ලනවා. ආයි දාලා කට ඇතුලේ අතුල්ලලා බලනවා. ඒත් මොකක් වන්නේ? බලනවා මේක අපේ කොපුල් සෛල නැද්ද කොහෙද? එහෙම පේන්නේ නැහැ. සමහරවිට මෙහෙම දාලා ජර බර ගාලා අතුල්ලා දැන් බලන්න. අන්න දැන් රතු පාට තිත් වගේව තියෙනවා. අන්න අපි වැරදි දෙයක් කරන එකක්. ඒ රතු පාට තිත් කියන කොපුල් සෛල නෙවෙයි. අන්න අපි මුඛයෙන් කොපුල් සෛල වෙන් කරලා අරගෙන ඒකනේ කියන්නේ ඊට ප්‍රවේශමෙන් කියලා. එහෙනම් පළවෙනි පියවර මුඛය හොඳින් සෝදා ගැනීම. දෙවෙනි එක යෝගට් හැන්දක් මගින් මුඛයේ හක්ක ප්‍රදේශයේ කම්බුල ආසන්නයෙන් ඊට ප්‍රවේශමෙන් කොපුල් සෛල වෙන් කර ඒ කොපුල් සෛල වීදුරු කතාවක් මැද්දේ තබා ජල බිඳුවක් එක් කර වාතය නොරැඳෙනසේ වැසුම් පෙත්තෙන් වසලා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනවා. ඔන්න පියවර ටික. ඒක බැලුවම පස්සේ පේන විදිය තමයි මෙන්න මේ. මෙන්න කොපුල් සෛල පේන ආකාරය. හරි. එහෙනම් සත්ත්ව සෛලයක් වන කොපුල් සෛල පේන්නේ මේක. පියවර ටික තමයි මුඛය හොඳින් සෝදා ගැනීම. යෝගට් හැන්දක් මගින් මුඛයේ හක්ක ප්‍රදේශයේ කම්බුලට පහළින් ඉතා ප්‍රවේශමෙන් කොපුල් සෛල වෙන් කර ගැනීම. වෙන් කරගත් කොපුල් සෛල වීදුරු කදාව මැද්දේ තබා ජල බිඳුවක් එක් කර වාතය නොරඳනසේ වැසුම් පෙත්තෙන් වහලා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීම. එහෙනම් මේ ලෝකේ තියෙන ශාක සෛල, සත්ත්ව සෛල නිරීක්ෂණය කරන විදිය අපි දැනගත්තා. විභාගෙදි සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් එන තැනක් තියෙනවා. ආලෝක අන්වීක්ෂයෙන් සෛලයක් නිරීක්ෂණය කරන් පස්සේ පැහැදිලිව දක්නට ලැබෙන ව්‍යුහයන් අපෙන් අහනවා. අපි කොච්චර ළමයි කිව්වට මේට උත්තරයක් දී ගන්න බෑ. උන් එක එක උත්තර දෙනවා. තමන් හොඳට මතක තියාගන්න. ආලෝක අන්වීක්ෂයෙන් බලන්න පුළුවන් සෛල මොනවද? ශාක සෛලයක නම් පුතේ අපි ගත්තන් පස්සේ ශාක සෛලයක
මේ පිටතින් තියෙන සෛල බිත්තිය දැක ගන්න පුළුවන්. ශාක සෛලයක සෛල බිත්තිය දැක ගන්න පුළුවන්. මේ පිටතින් තියෙන මේ සෛල බිත්තිය දැක ගන්න පුළුවන්. සෛල බිත්තිය. ඊට පස්සේ මේ ඇතුලෙන් තියෙන ප්ලාස්ම පටලය, එවත් සෛල පටලය, ප්ලාස්ම පටලය දැක ගන්න පුළුවන්. ප්ලාස්ම පටලය. ඒ වගේම මේක ඇතුලේ තියෙන ජල්ලිමය මාධ්‍ය, සෛල ප්ලාස්මය, සෛල ප්ලාස්මය දැක ගන්න පුළුවන්. සෛල බිත්තිය, ප්ලාස්ම පටලය, ඒ වගේම සෛල ප්ලාස්මය, ඒ වගේම ගෝලාකාර ව්‍යුහයක් වන න්‍යෂ්ටිය දැක ගන්න පුළුවන්. ගෝලාකාර ව්‍යුහයක් වන න්‍යෂ්ටිය දැක ගන්න පුළුවන්. ඒ වගේම සෛල මැද්දේ තියෙන විශාල වැවක් වගේ ව්‍යුහයක් වන රික්තකය දැක ගන්න පුළුවන්. ඕන්නේ විදියට රික්තකය, න්‍යෂ්ටිය, සෛල බිත්තිය, සෛල ප්ලාස්මය, ප්ලාස්ම පටලය පැහැදිලිවම දැක ගන්න පුළුවන්. ඉතා අපහසුතාවයක් නැතුව බලා ගන්න පුළුවන් ව්‍යුහයන් තමයි ඔය. ඊට අමතරව හරිත ලවයක් බලා ගන්න පුළුවන්. හරිත ලවයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කියපු ටික ඉතා පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕකත් එක්ක අහනකොට මේ පාඩමේ සමහර ලාවල්වලදී පෙර දැනුම චුට්ටක් අහනවා. මට නිකන් මතක් වෙච්ච හන්ද කිව්වේ අපෙන් අහනවා ආලෝක අන්වීක්ෂයේ විශාලනය කොච්චරද කියලා. ආලෝක අන්වීක්ෂයේ විශාලනය. ඔයාලා මතක තියාගන්න සෛලයේ නියමිත ප්‍රමාණය වගේ 2000 ගුණයක් විශාල කරලා බලන්න පුළුවන්. සෛලයේ නියමිත ප්‍රමාණය වගේ 2000 ගුණයක් විශාල කරලා බලන්න පුළුවන්. එහෙනම් ආලෝක අන්වීක්ෂයේ විශාලනය 2000යි x කියනවා. ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයේ විශාලනය ලක්ෂ 5යි. 1 2 3 4 5යි x. එහෙනම් ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයේ විශාලනය ලක්ෂ 5යි. ඒ කියන්නේ ඒ තියෙනවා වගේ ලක්ෂ 5 වාරයක් විශාල කරලා බලන්න පුළුවන්. ආලෝක අන්වීක්ෂයේ තියෙන ප්‍රමාණය වගේ 2000 ගුණයක් විශාල කරලා බලන්න පුළුවන්. ඒ දෙකේ වෙනස බලා ගන්න. ඒතර ආලෝක අන්වීක්ෂයේ ආලෝක ධාරාවක් යොදාගෙන බලන්නේ ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් අර ද්‍රව්‍ය හරහා ගමන් කිරීමට සලස්වලා තමයි ඒකේ ව්‍යුහය බලන්නේ. කොහොම හරි කමන්නේ ආලෝක අන්වීක්ෂයේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ විශාලන බලයන් දැනගන්න ඕන. ආලෝක අන්වීක්ෂයෙන් දැකගත හැකි ව්‍යුහයන් දැනගන්න ඕන. රයිට්. ඔතනින් පස්සේ මේ පාඩමේ වැදගත්ම කොටස වන සෛලයේ එක් ඉන්ද්‍රියන් හා එමගින් ඉටුවන කාර්ය. මම එකම සැරේ සෛල දෙකම අඳිනවා. එකම සැරේ සෛල දෙකම අඳිනවා. තමන් පොඩ්ඩක් තේරුම් ගන්න. ඊට ඉස්සෙල්ලා අපි ඉන්ද්‍රියක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඉපේ. ඉන්ද්‍රියක්. දැන් අර සෛලයක් ගත්තන් සෛලයේ මැද එක එක කොටස් තියෙනවා. ව්‍යුහයන් තියෙනවා. අන්න ඒවට තමයි ඉන්ද්‍රියන් කියන්නේ. හැබැයි විභාගයේදී අපෙන් අහනවා ඉන්ද්‍රියන් යනු කුමක්ද? අපි කියන සෛලයේ මැද තියෙන එක් එක් කොටස් ඉන්ද්‍රියන් ලෙස. එහෙම හරියන්නේ නැහැ. අපි හිතනකො රෝහලකට ගියා කියලා. රෝහලේ තියෙනවා එක පැත්තක් තියෙනවා එස්ට්‍රේ ගන්න පැත්ත. තව පැත්තක් තියෙනවා ඔපරේෂන් කරන පැත්ත. තව පැත්තක් තියෙනවා බෙහෙත් දෙන පැත්ත. තව පැත්තක් තියෙනවා ලෙඩ්ඩු බලන පැත්ත. අන්න ඒ වගේ රෝහලක වුණත් යම් යම් කාර්යයන් කරන ඒකක තියෙනවා. ඒ වගේ සෛලය තුල යම් නිශ්චිත කාර්යයක් ඉටු කරන්න පවතින කුඩා ඒකක වලට තමයි අපි කියන්නේ සෛල ඉන්ද්‍රියන් කියලා. සෛලයක් තුල පවතින විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා සැකසුණු කුඩා ඒකක වලට අපි කියනවා ඉන්ද්‍රියන් කියලා. සෛලයක් තුල පවතින විවිධ කාර්යයන් ඉටු කරන්න සැකසුණු කුඩා ඒකක වලට අපි කියනවා ඉන්ද්‍රියන් කියලා. එතකොට සාමාන්‍යයෙන් දැන් මම දිහා බැලුවා මගේ දැන් කොටසයි පේන්නේ. නමුත් මම දිහා බැලුවා මගේ අත් දෙක තියෙනවා, ඇස් තියෙනවා, කන් තියෙනවා, තියෙන ඉන්ද්‍රියන් ටික ඔක්කොම තියෙනවා. එහෙනම් ජීවියෙක්ගේ තියෙන්න ඕන ඉන්ද්‍රියන් ඔක්කොම ඇතුළත් වන පරිදි අඳින ලද සෛලයකට අපි නමක් කියනවා දර්ශීය සෛලයක්. මොකද්ද දර්ශීය සෛලයක් කියලා කියන්නේ? සෛලයක් තුල තිබිය යුතු ඉන්ද්‍රියන් සියල්ලක්ම ඇතුළත් වන පරිදි අඳින ලද සෛලයකට අපි නමක් කියනවා දර්ශීය සෛලයක්. මේ ලෝකේ දර්ශීය සෛල අඩුයි නෑ. නමුත් මේක අඳින එකක් නේ අපි කතා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට පොල් ගහයි අඹ ගහයි ගන්න. පොල් ගහයි අඹ ගහයි. ඒතර ඕකේ දර්ශීය ශාකේ කවුද?
පොල් ගහ අඹ ගහ. හැබැයි පොල් ගහේ මුදු මුලක් නැහැ. හැබැයි අඹ ගහේ පුෂ්ප පත්‍ර ඵල කඳ මුල් ඒ ඔක්කොම තියෙන. අන්නේ නම් අඹ ගහ දර්ශීය ශාකයක්. නමුත් පොල් ගහ දර්ශීය ශාකයක් නෙවෙයි. ඒ වගේ සෛලයක් තුල තියෙන්න ඕන ඉන්ද්‍රියන් ගොඩක් තියෙනවා. ඒ ඉන්ද්‍රියන් සියල්ලක්ම ඇතුළත් වන පරිදි අඳින ලද සෛලයකට තමයි කියන්නේ දර්ශීය සෛලය. එහෙනම් ඉන්ද්‍රියක් කියන්නේ මොකක්ද කියලා දන්නවා? දර්ශීය සෛලයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. එහෙනම් අපි ඔන්නතනින් පස්සේ දර්ශීය ශාක සෛලයක් හා දර්ශීය සත්ව සෛලයක් ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂණය පේන ආකාරය මම අඳිනවා. එක සෛලයක් මම පොඩ්ඩක් ලොකුවට අඳිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන විදියට. ඔයාලා බලා ගන්න ඕනේ මේ මොන සෛලයද අඳින්නේ කියලා. ඔන්න බලන්නකෝ මම අඳිනවා. ඔයාලට සාමාන්‍ය විභාගයේදී මේ Tamanට සෛලයක් අඳින්න පුළුවන් කියන්නේ එයාට කොටස් ටික අඳුර ගන්න පුළුවන්. මම හන්ද මම මහ ලොකු වෙලාවක් ගන්නෑ. ඊටාම පොඩි වෙලාවකින් බලන්න මම සෛලය අඳිනවා. ඔය සෛලේ පිටත පටලේ. ඔන්න සෛලේ ඔයාලට පේනවා මේ පිටින්ම තියෙන අංක 1. පිටින්ම තියෙන. මේ ඊට ඇතුලෙන් තියෙන අංක 2. එන පිටින්ම තියෙන සෛල බිත්තිය. සෛල බිත්තිය. පිළිවෙලට යන්න. මෙයාගේ ඇතුලෙන් තියෙන්නේ ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලයවත් සෛල පටලය. ඔන්න දෙකයි. ඔන්න එක පටලයයි තියෙන්නේ. මේක සත්ව සෛලයක්. මේක ශාක සෛලයක්. අපි මේක දැම්ම පොඩක් සංසන්දනාත්මකව බලමු. ඒක බලාගත්ත කොහොමද සර් කිව්ව කොහොමද? ඇයි මම පුතේ මේකේ පටල දෙකක් තියෙනවා පේනවනේ. පිටින්ම සෛල බිත්තියනේ. මෙයාගේ පටල දෙකක් නැහැ. මේක එක පටලයයි. එහෙනම් මේ ප්ලාස්ම පටලය. මේ තියෙන ප්ලාස්ම පටලය. එහෙනම් ඒකෙන් අඳුනගත්ත. ඕ ඊළඟ පියවර. ඊට පස්සේ මේකේ ඇතුලේ තියෙන මේ ජල්ලිමය මාධ්‍යට කියන්නේ හරියට කියනවා බේසමකට වතුර බේසමකට අපි වතුර ටිකක් දානවා. වතුර ටිකක් දාලා අපි රිජිෆෝම් කෑලි ටිකක් අරලා කඩලා අපි වතුරට දානවා. දැන් මම බාස්කට් එකේ පිටත පුෂ්ඨය සෛල බිත්තිය වගේ. ඊට ඇතුලේ තියෙන පුෂ්ඨය ප්ලාස්ම පටලය වගේ. ඒකේ තියෙන වතුර ටික හරියට සෛල ප්ලාස්මය වගේ. ඒකේ තියෙන රිජිෆෝම් කැල් ටික හරියට ඉන්ද්‍රියන් වගේ. එහෙනම් මේ ජල්ලිමය මාධ්‍යට කියන්නේ සෛල ප්ලාස්මය. එහෙනම් මේකෙත් ඇතුලෙන් තියෙන ජල්ලිමය මාධ්‍ය සෛල ප්ලාස්මය. ඊට පස්සේ මෙන්න මේකේ පෑදිලි විවයක් තියෙනවා සෛලයේ මැද. කඳු මුදුනකට ගියන් පස්සේ ඒ පහත් බිම් වල ජලය පිරුණු ප්‍රදේශ වගේව තියෙනවනේ. අන්න එහෙනම් මේ ශාක සෛලයේ කැපී පෙනෙන විවයක් මේකට අපි කියනවා රික්තකය. විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා ශාක සෛලේ. හැබැයි මේකේ නෑ. සත්ව සෛලේ නෑ. ඊළඟ එක ඕම් බලන්න. ගෝලාකාර කුරහන් ගුලියක් වගේ තියෙන විවයක් ද්විපටලම ඉන්ද්‍රියක්. ඒක ඇතුලේ අපිට පේන්න තියෙනවා පැටලුණු මෙම ක්‍රොමැටින් සහ න්‍යෂ්ටිකාව. එහෙනම් මේ විවයට අපි නමක් කියනවා න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය. හැබැයි මේකෙත් ওই න්‍යෂ්ටිය ඒ විදියටම පිහිටන ක්‍රොමැටින් ලෙස තියෙනවා. ඒ වගේම න්‍යෂ්ටිකාව දක්නට ලැබෙනවා. ඕන්න ඔහොම තියෙනවා. මේ තමයි න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය. ඊට පස්සේ එක මත එක පවතින පැතලි තැටියාකාර ඒකක හා එක මත එක පවතින පැතලි තැටියාකාර ඒකක හා ගෝලාකාර ආශයිකා වලින් එකතුවකට අපි නමක් කියනවා මොකද? ගෝල්ගී සංකීර්ණයක්. ගෝල්ගී සංකීර්ණය. මෙන්න මේකට තමයි කියන්නේ ගෝල්ගී සංකීර්ණය. ගෝල්ගී සංකීර්ණය.
මේ ගොල්ගිසාන් කියන්නේ දෙකේම තියෙනවා. න්‍යෂ්ටි දෙකේම තියෙනවා. රික්තකේ ශාක සෛල විතරයි තියෙන්නේ. සත්ව සෛලේ නැහැ. ඔන්න වෙනස්කම් ටික. සෛල බිත්තිය ශාක සෛලේ තියෙනවා. සත්ව සෛලේ නැහැ. ප්ලාස්ම පටලේ දෙකේම තියෙනවා. සෛල ප්ලාස්මය දෙකේම තියෙනවා. ඒ වගේම උප ඒකක දෙකකින් යුක්තයි දමින ඇටේ වගේ මෙහෙම ලොකුවට පේන්නේ නැහැ. මම ලොකුවට මෙන්න මෙහෙම තිත් වගේ තියෙන්නේ. මම ඒක පේන ආකාරය එක සැරේම මම පොඩ්ඩක් ලොකුවට ඇඳලා පෙන්නන හන්දා මෙහෙම පේන්නේ. මම මේක අරගෙන වෙන් කළ බැලුවම් මෙන්න මෙහෙම උප ඒකක දෙකකින් වගේ යුක්තයි. නිර්පටල මේ ඉන්ද්‍රියක්. මේන් ඒක ඉන්ද්‍රියෙත් පේන ආකාරය, මේන් ඒකේ සැබෑ ස්වરૂපය. පේන ආකාරය සැබෑ ස්වરૂපයයි. මේ වෙන කවුරුවත් නෙවෙයි රයිබෝසෝම්. රයිබෝසෝම්. එහෙනම් දෙකේම තියෙන රයිබෝසෝම්. රයිට්. රයිබෝසෝම ගොල්ගි සංකීර්ණය න්‍යෂ්ටිය ඔන්න මෙන්න මේක කොච්චර කිව්වත් ළමයින්ට පැටලෙනෝනේ. මේක කොච්චර කිව්වත් ළමයින්ට පැටලෙනවා. මෙන් බලන්න මම මේක පැහැදිලිව ඇඳලා පෙන්නන්නම්. එක වගේමයි. හැමදාම ළමයි අපෙන් අහනවා නමුත් සර් අපිට මේක අඳුන ගන්න බෑනේ. මේ දෙකම ද්විපටලම ඉන්ද්‍රියක්. මේ බලන්නකෝ ඒකත් පටල දෙකයි මේකෙත් පටල දෙකයි. අන්න දැන් වෙනස පේනවද බලන්න. මේකේ පටල දෙක සාමාන්‍යයෙන් ගෝලාකාරවම තියෙනවා. එහෙම නැත්නම් අණ්ඩාකාරව තියෙනවා. මේකේ ඇතුළත පටලය හොන්තට මතක තියාගන්න. ඇතුළත පටලේ වර්ගඵලය වැඩි කරගන්න මෙන්න මෙහෙම නැමීම් තියෙනවා. ඒකෙන් තමයි අඳුරගන්නේ. එහෙනම් මෙයා ඇවිල්ලා හරිත ලවය. මේක ඇතුලේ තියෙන කොළ පාට වර්ණකයක් වුණ හරිත අප්‍රද. මෙන්න මෙහෙම විවයක් අපිට පේන්න තියෙන්නේ. මේ හරිත ලවය. මේ ඇවිල්ලා මයිටොකොන්ඩ්‍රියම්. මයිටොකොන්ඩ්‍රියම්. මේ තියෙන්නේ ද්විපටලම ඉන්ද්‍රියක් වන හරිත ලවය. ද්විපටලම ඉන්ද්‍රියක් වන හරිත ලවය. හැබැයි පුතේ මේකේ හරිත ලවය නැහැ. ඔන්න දැන් වෙනස්කම්. මම මේක එක සැරේම ඇන්දේ ඔයාලට දැන් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මෙයාගේ සෛල බිත්තියක් තියෙනවා. මෙයාගේ සෛල බිත්තියක් නැහැ. මෙයාගේ විශාල රික්තකයක් කියන්නේපා. විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? මම පස්සේ කියන්නම්. විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. මෙයාගේ විශාල මධ්‍ය රික්තකයක් නැහැ. එයාලයි කුඩා සංකෝචක රික්තක තියෙන්න පුළුවන්. ඒකහන්ද රික්තක ඇත රික්තක නැත කියන්න එපා. විශාල මධ්‍ය රික්තකයක් තියෙන ශාක සෛලෙට විතරයි. විශාල මධ්‍ය රික්තකයක් නැහැ. හරිත ලව ඇත, හරිත ලව නැත. අන්න ඒව තමයි ශාක සෛලයේ සත්ව සෛලය. තව ඕන එකක් වන්න පුළුවන් මෙහෙම. මේක ඉන්ද්‍රියන් පර්යන්තයට වන්නට පීඨා ඇත. ඇයි මැද රික්තකයේ තියෙන නිසා. මේක ඉන්ද්‍රියන් සෑම තැනක ව්‍යාප්ත වී ඇත. හැබැයි මට මේකෙදි ඔයාලට ගොඩක් කියන්න උවමනාවක් තියෙනවා. මේ හරිත ලවයයි මයිටොකොන්ඩ්‍රියම් දුන්නම් අපේ ළමයින්ට ඒක අඳුනගන්නේ බැරි ඇයි? එහෙම හිතන්න එපා. මෙන්න මේක මේ දෙකම බාහිරින් බැලුවම එකම ස්වභාවයක් තියෙන්නේ. නමුත් පුතේ මේකේ ඇතුළත පටලය රැලි ගැහිලා තියෙනවා. මේ හැඩයට අපි කියනවා අණ්ඩාකාර හේවත් දණ්ඩාකාර ස්වභාවයකින් යුක්තයි කියලා. මේකේ ඇතුළත පටලය මේ දෙක දිහා බලන්න. ඒතර මේකේ රැලි ගැහිලා ස්වභාවයක් තියෙනවා. එයා මයිටොකොන්ඩ්‍රියම් කියලා කියනවා. ඔන්න ශාක සෛලයේ සත්ව සෛලයේ වෙනස්කම්. හා කොටස්. තව ඔන්න මේ සත්ව සෛලයේ අපි කේන්ද්‍ර දේහය කියලා විව්යක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි පොත්වලට අන්තර්ගත කරන්නේ නැහැ දැන්. ඒවා A-level වලට ඉගෙන ගන්න පුළුවන්. කේන්ද්‍ර දේහයේ සත්ව සෛලයේ තියෙන ශාක සෛලයේ නැහැ. ඔන්න ශාක සෛලය හා සත්ව සෛලය. දැන් පැහැදිලි මේ Tamanට කොටස් නම් කරගන්න පුළුවන් වෙනවා. තව එකක් මම මේකේ නම් කරන්නම්. මෙන්න මෙහෙම න්‍යෂ්ටියත් එක්ක සම්බන්ධ වෙලා පවතින නාලාකාර ව්‍යුහයන් තියෙනවා. ඒක මට මේකේ අන්තර්ගත කරන්න බැරි වුණා. මේව නාලාකාර ව්‍යුහයන් තියෙනවා. මේ න්‍යෂ්ටිය එක බැඳිලා වුම නාලාකාර ව්‍යුහයන් තියෙනවා. එක මත එක පවතින නාලාකාර ව්‍යුහයන් තියෙනවා. මේකෙත් ඒ වගේමම තියෙනවා. එහෙනම් දෙකේම තියෙන නාලාකාර ව්‍යුහයන්.
ඇයි මම මේ දෙපැත්තෙන්ම දෙකක් අඳින්න මම ඒක තේරුම කියා දෙන්න. හරිද? මෙන්න මේකේ මම තිත් අඳිනවා. මේකේ තිත් අඳිනවා. උඩ එකේ තිත් ඇඳලා නැහැ. මොකද මේ තිත් කියන්නේ? මේ තිත් කියන්නේ රයිබෝසෝම. මේ රයිබෝසෝම තියෙනවා නම් අපි එකට කියනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා හෙවත් RER. රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා කියන්නේ සිංහලෙන් රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඒ වගේ මේ රයිබෝසෝම නැති අන්තප්ලාස්මීය ජාලිකාවට අපි කියනවා SER. SER. එහෙනම් රයිබෝසෝම නැතුව පෘෂ්ඨයේ සුමටයි නම් SCR. රයිබෝසෝම තියෙනවා නම් රළු අන්තප්ලාස්මීය ජාලිකා. මේව න්‍යෂ්ටියට සම්බන්ධ වෙන්නේ නැතුව නිදහසේ තියෙන්න පුළුවන්. පොදුවේ මේ දෙකටම තියෙන්නේ අපි කියන්නේ අන්තප්ලාස්මීය ජාලිකා. මෙයා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවත් SCR, මෙයා රළු අන්තප්ලාස්මීය ජාලිකාවත් RER. ඔන්න ඔච්චරයි ශාක සෛලයේ සත්ව සෛලයේ ව්‍යුවේ එන කොටස් ටික. අපි ඒකේ බලමු ඊළඟට මේ වයින් කරන කාර්යය. හරි. මේක මම මෙහෙම දෙපැත්තේ ඇන්දි ඔයාලට දැන් වීඩියෝ එක බැලුවන් පස්සේ මේකේ තියෙන ඒවා මේකේ නැති ඒවා සංසන්දනාත්මකව තේරුම් ගන්න පුළුවන්. හැම පාරක්ම විභාගෙදී අහනවා ශාක සෛලයේ සත්ව සෛලයේ වෙනස්කම් හා සමානකම්. මයිටොකොන්ඩ්‍රියම් ඇත, මයිටොකොන්ඩ්‍රියම් ඇත, න්‍යෂ්ටියක් ඇත, න්‍යෂ්ටියක් ඇත, රයිබෝසෝම ඇත, රයිබෝසෝම ඇත, ප්ලාස්ම පටලයක් ඇත, ප්ලාස්ම පටලයක් ඇත. ඒ සමානකම්. වෙනස්කම්. රික්තකයක් ඇත, විශාල මධ්‍ය රික්තකයක් ඇත, විශාල මධ්‍ය රික්තකයක් නැත. සෛල බිත්තියක් ඇත, සෛල බිත්තියක් නැත. හරිත ලව ඇත, හරිත ලව නැත. අන්න ඒ වගේ වෙනස්කම් මේක දිහා බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ එක් ඉන්ද්‍රියන් හා එමගින් හිටවන කාර්යය. මම එක පැත්තක සෛලයක් මකනවා, මේ සත්ව සෛලය විතරක් මකන්නම්. උදාහරණට මේකේ ශාක සෛලයේ සත්ව සෛලයේ කියලා ලොකු වෙනසක් නැහැ. හොඳයි. ශාක සෛලයේ සත්ව සෛලයේ කියලා ලොකු වෙනසක් නැහැ. දැන් මම මේවයි ස්වභාවයත් පොඩ්ඩක් ඇඳන්නේ. මම ස්වභාවයත් පොඩ්ඩක් ඇඳන්ද මම පොඩි සාරාංශයක් ගන්න මෙතෙන්දී. බලන්න සෛලය. සෛලය. මේ ශාක සෛලය මම සාරාංශය ගත කරනවා. සෛලය බෙදෙන ප්‍රධාන කොටස් 3කට. සෛලය බෙදෙන ප්‍රධාන කොටස් 3කට. මොකද පිටින්ම සෛල බිත්තිය, ඊට පස්සේ ප්ලාස්ම පටලය, සෛල ප්ලාස්මය. සෛල බිත්තිය, සෛල පටලය, හෙවත් ප්ලාස්ම පටලය, සෛල ප්ලාස්මය. මේක මේ විදිහට කාර්යයන් ටික මතක තියාගන්න ලේසි. බලන්න. ඊට පස්සේ මම මේක බෙදනව නැවතත් කොටස් දෙකකට. ඒක බෙදන කොටස් දෙකකට. මොකද්ද බෙදන කොටස් දෙක? පටලමය ඉන්ද්‍රියන්. අනිත් එක නිර්පටලමය ඉන්ද්‍රියන්. පටලමය ඉන්ද්‍රියන්, නිර්පටලමය ඉන්ද්‍රියන්. මේ සෛල ප්ලාස්මයේ තියෙන ඉන්ද්‍රියන් බෙදුව ප්‍රධාන කොටස් දෙකකට. පටලමය ඉන්ද්‍රියන්, නිර්පටලමය. නිර්පටලමය ඉන්ද්‍රියන් වෙන්නේ රයිබෝසෝම. පටලමය ඉන්ද්‍රිය, නිර්පටලමය ඉන්ද්‍රියන් රයිබෝසෝම. මේ පටලමය ඉන්ද්‍රියන් ගොඩක් තියෙනවා. රික්තකය තියෙනවා, අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා, ගොල්ගි සංකීර්ණය තියෙනවා, හතලවය තියෙනවා, මයිටොකොන්ඩ්‍රියම් තියෙනවා, න්‍යෂ්ටිය තියෙනවා. ඒ වගේ වෙයි පටල තියෙනවා. නැති එක මේක රයිබෝසෝම. එහෙනම් මේක ආයිමත් බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. මොකද්ද? ඒක පටලමය ඉන්ද්‍රියන්. අනිත් එක ද්වි පටලමය ඉන්ද්‍රියන්. ඒක පටලමය ඉන්ද්‍රියන්, ද්වි පටලමය. ඒක පටල රික්තකය, ගොල්ගි සංකීර්ණය, රික්තකය, ගොල්ගි සංකීර්ණය. රික්තකය, ගොල්ගි සංකීර්ණය, අන්තප්ලාස්මීය ජාලිකා. අන්තප්ලාස්මීය ජාලිකා. එතකොට මේ පැත්තේ ද්විපටලමය ඉන්ද්‍රියන් ඉන්නේ න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියම්, මේ මම මේක ලියද්දි පොඩ්ඩක් මගේ අපහැදිලි වීමක්
වෙලා තියෙන චුට්ටක් බලන්න එම පාර. සෛලය, සෛල බිත්තිය, ඇතුලෙන් තියෙනවා සෛල පටලයවත් ප්ලාස්ම පටලය, සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මේ විවිධ ඉන්ද්‍රිකා, විවිධ ඉන්ද්‍රිකා, ඉන්ද්‍රියන් නෙවෙයි ඉන්ද්‍රිකා. ඒක අහන්න මම හිතන්නේ ඉන්ද්‍රියන් කියලා දාලා තියෙන එක ඉන්ද්‍රිකා. පටලමය ඉන්ද්‍රිකා, නිර්පටලමය ඉන්ද්‍රිකා, පටලමය ඉන්ද්‍රිකා, නිර්පටලමය ඉන්ද්‍රිකා. එතකොට මෙතනට එන්නේ රයිබෝසෝම. එයාගේ පටලයකින් වට වෙලා නැහැ. ඒක හන්ද අපි නිර්පටලමය ඉන්ද්‍රිකා කියලා කියනවා. ඒ වගේම ඒක පටලමය, ද්විපටලමය. එතකොට මම ද්විපටලමය පැත්තේ මම ලියාගෙන ගිහලා තියෙන්නේ මෙන්න මේ ටික. ඒතර මේ දෙක පොඩ්ඩක් මට කිව්ව මං හරියට. නමුත් ඒකේ පොඩි එහෙනම් මම මේ පටලමය ඉන්ද්‍රිකා, ද්විපටලමය ඉන්ද්‍රිකා, මේ පැත්තේ ඒක පටලමය ඉන්ද්‍රිකා. හරිනේ? ඒක පටලමය ඉන්ද්‍රිකා මේ රික්තකය, ගෝල්ගි සංකීර්ණය, අන්තප්ලාස්මීය ජාලිකා තනි පටලයකින් වට වෙලා තියෙනවා. ඒතර ද්විපටලමය ඉන්ද්‍රිකා වෙන්නේ න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියම්, අවසාන කෙනා හරිත ලවය. හරිත ලවය. දැන් පුතේ මෙන්න මේ chart එක තනියෙන් Tamanට කරගන්න පුළුවන්, ඇඳගෙන කියන්න පුළුවන් කියන්නේ මේක විස්තර කරන්න පුළුවන්. දැන් මේක පිට ඉඳන් අපි මේක බලනකොට මේක ගොඩනගා ගන්න අමාරු වගේ. නමුත් මේක හිතේ ඇතුලේ දාගත්තා නම් සර් දුන්න පිටින්ම සෛල බිත්තිය. රයිට්. ඊට ඇතුලේ ප්ලාස්ම පටලය. හරි. ඊට ඇතුලේ ජල්ලිමේ මාධ්‍ය සෛල ප්ලාස්මි. ඔව්. ඒකේ ඉන්ද්‍රියන් තියෙනවා කිව්වා ඉන්ද්‍රිකා. ඒකේ පටලමේ ඉන්ද්‍රිකා තියෙනවා, නිර්පටලමේ. නිර්පටලමේ ඉන්ද්‍රිකාව රයිබෝසෝම. ඊට පස්සේ පටලමේ ඉන්ද්‍රිකා, ඒක පටලමේ, ද්විපටලමේ. ද්විපටලමේ උට ගත්තේ සර් න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියම්, හරිත ලවය. ඒක පටලමේ උට ගත්තේ රික්තකය, අන්තප්ලාස්මීය ජාලිකා, ගෝල්ගි සංකීර්ණ. ඉතින් මේකේ කාර්යයන් ටික මතක තියාගන්න විතරයි තියෙන්නේ. සාමාන්‍ය පෙළ සිලබස් එකේ මේකේ ඇතුලේ තියෙන view එකත් එක්කම කතා කරන්නේ නැහැ. මේ ඉන්ද්‍රිකා හා ඒකෙන් ඉටුවන කාර්යයන් දැනගන්න විතරයි තියෙන්නේ. චුට්ටක් අපි ඒකේ ස්වභාවය දැනගන්න ඕන. ඒ ඇරෙන්න උඩින් අපි මේක ඉගෙන ගත්තා නම් හරි. හරි. එහෙනම් අපි බලමු මේ සෛල බිත්තිය. මම මේක ලියන්න ගන්නෑ. මම කියන උන්ට අහගන්න. සෛල බිත්තිය. සෛල බිත්තිය කියන්නේ මුතේ මේ පිටි පැත්තෙන්ම හැදිලා තියෙන පොලිසැකරයිඩ් මේ ද්‍රව්‍යයෙන් තමයි ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ. සෙලියුලෝස් නැමැති පොලිසැකරයිඩ්යෙන් හැදිලා තියෙනවා. සෙලියුලෝස් අපි කියව ව්‍යුහමය සංඝටකයක්. එහෙනම් මෙයා සෙලියුලෝස් නැමැති පොලිසැකරයිඩ්යෙන් හැදිලා තියෙනවා. ඒ වගේ මෙයා අජීවී භාවයෙන් යුක්තයි. යන කෙනෙක් පාලනය කරන්න බෑ. ඒක හන්ද පාරගම්ම්‍ය පටලයක් අජීවී සෙලියුලෝස් මගින් නිර්මාණය වී ඇත. උන ප්‍රධාන කරුණු තුන. සාකසෛල එක බාහිරින්ම පිටයි. සෙලියුලෝස් මගින් ප්‍රධාන වශයෙන් නිර්මාණය වී ඇත. අජීවී බවින් යුක්ත වේ. පාරගම්ම්‍ය පටලයක්. එහෙනම් ඒක එච්චරයි. හරි. සෛල ප්ලාස්මය. සෛල පටලයවත් ප්ලාස්ම පටලය. මේක ඉස්සර මේකේ ආකෘතියක් දුන්නා. සිංග සහ නිකොල්සන් විසින් ඉදිරිපත් කරපු තරල විචිත්‍ර ආකෘතිය කියලා එකක්. පරණ සිලබස් එකෙත් එක්ක. දැන් සාමාන්‍යයෙන් ඒකේ කතා කරන්නේ මම චුට්ටිත්තම් මම මෙතන දල වශයෙන් ඒක ඇඳලා පෙන්නුවොත් ඒකේ හැදිලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ හා ප්‍රෝටීන වලින් තමයි ප්‍රධාන වශයෙන්ම හැදිලා තියෙන්නේ. මෙන්න මේ හිස සහ වලිගය ලෙස තියෙන්නේ ෆොස්ෆොලිපිඩ අණු. මේවා ෆොස්ෆොලිපිඩ. මෙන්න මෙයාලා ඇවිල්ලා ප්‍රෝටීන. අර මඩ මේ තැනකට ගල් ටිකක් දැම්මම ඒකේ ගිල්ල පේනෝනේ අපිට. ඒ වගේ තරලයක මේක ගිලිලා තියෙන ආකාරයට පේන හන්දා මේකට අපි කියන තරල විචිත්‍ර ආකෘතිය ඉදිරිපත් කරේ සිංග සහ නිකොල්සන්. සිංග සහ නිකොල්සන් මේ කලාතුරකින් නියොට කාබෝහයිඩ්‍රේට් අන්ත සම්බන්ධ වෙච්ච වෙලාවලුත් තියෙනවා. මෙයාලා ඇවිල්ලා ෆොස්ෆොලිපිඩ, මෙයාලා ඇවිල්ලා ප්‍රෝටීන. එනම් ප්ලාස්ම පටලයේ ප්‍රධානම සංඝටකය වෙන්නේ ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන. ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන.
පැහැදිලිනේ? ඒතර මෙයාගෙන් ඉටුවන කාර්යය. මෙයා මා පුදුම පටලයක්. ඕන කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. තෝරාගත් කට්ටියට විතරයි යන්න දෙන්නේ. මේ පටලය හරහා මෙතනින් ඇතුළට ආවට මෙතනින් ඇතුළට යන්න දෙන්නේ නැහැ. තෝරාගත් කට්ටියකට විතරයි ප්ලාස්ම පටලය යන්න දෙන්නේ. එහෙනම් එයා අර්ධ පාරගම්ම්‍ය පටලයක්. අර්ධ පාරගම්ම්‍ය පටලයක් ජීවි බවින් යුක්තයි. එහෙනම් මෙයා ගැන අපි දැනගන්න තියෙන සෛල බිත්තියට ඇතුළතින් පිහිටා ඇත ජීවීවේ ඒ වගේම ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන මගින් නිර්මාණය වී ඇත. ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන මගින් නිර්මාණය වී ඇත. තෝරාගත් අංශු වලට පමණක් ගමන් කිරීම සෛල තුලට හා ඉන්නිවතට. සෛල තුලට හා ඉන්නිවතට තෝරාගත් අංශු වලට පමණක් ගමන් කරන දෙනවා. ඒක හන්ද අපි කියනවා ප්ලාස්ම පටලය අර්ධ පාරගම්ම්‍ය පටලයක්. අර්ධ පාරගම්ම්‍ය පටලයක්. එහෙනම් මේකත් හරි මේකත් හරි. ඊළඟ එක සෛල ප්ලාස්මය මේකේ ඇතුලෙන් තියෙන ජල්ලිමය ප්‍රදේශය. එහෙනම් අපි පැහැදිලිවම දන්නවා මේකේ කාබනික ද්‍රව්‍යයක් තියෙනවා අකාබනික ද්‍රව්‍යයක් තියෙනවා. කාබනික ද්‍රව්‍යයක් තියෙනවා අකාබනික ද්‍රව්‍යයක් තියෙනවා. නමුත් වැඩිම තියෙන ජලය අකාබනික සංඝටකය. නමුත් කාබනික සංඝටකය අකාබනික සංඝටකය දෙකෙන්ම තමයි මේ ජල්ලිමය මාධ්‍ය හැදිලා තියෙන්නේ. මේකෙන් කරන කාර්ය අපිට පැහැදිලිව පේනවා මේ ඉන්ද්‍රියන් දරා සිටින්නේ වෙන කවුරුන් නෙවෙයි මේ ජල්ලිමය මාධ්‍ය. එහෙනම් ඉන්ද්‍රියන් දරා සිටීම හා ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදුවීමට අවශ්‍ය මාධ්‍ය සැපයීම. ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදුවීමට අවශ්‍ය මාධ්‍ය සපයන්නේ පුතේ මේ ප්ලාස්ම පටලය. පැහැදිලි? ඉන්ද්‍රියන් දරා සිටීම හා ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදුවීමට අවශ්‍ය මාධ්‍ය සලසා දීම ප්‍රධානම කාර්ය වශයෙන් සලකන්නේ අපි. හරි? එහෙනම් එකත් හරි. ඊළඟට මේ නිර්පටලම ඉන්ද්‍රියන් උපේක දෙකකින් යුක්තයි කිව්වනේ. මම මෙන්න මෙහෙම පේනවා කිව්වනේ. නිර්පටලය පටලයකින් වට වෙලා නැහැ. මෙයාගෙන් කරන ප්‍රධානම කාර්යය උපේකක දෙකකින් යුක්ත නිර්පටලම ඉන්ද්‍රියක් වන අතර මෙයාගෙන් කරන ප්‍රධානම කාර්යය වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට ස්ථානය සැපයීම. නැත්නම් ප්‍රෝටීන සංශ්ලේෂණය කියලා කියන්නේ අපි ප්‍රෝටීන සංශ්ලේෂණයට ස්ථානය සැපයීම තමයි මේ රයිබෝසෝම මගින් කරන්නේ. ඒ ඉන්ද්‍රිකාව මගින් කරන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට ස්ථානය සැපයීම. ඊට පස්සේ ඒකත් හරි. එහෙනම් ද්විපටලම ඉන්ද්‍රියන් ඒකපටලම ඉන්ද්‍රියන්. ඒකපටලම ඉන්ද්‍රියන් අපි රික්තකේ අවසානට කතා කරමු. අන්තප්ලාස්මීය ජාලිකා. මේ තියෙන්නේ දෙන්නෙක් ඉන්නෝ. පොදුවේ අපෙන් අහනවා අන්තප්ලාස්මීය ජාලිකා වලින් කරන කාර්යය මොකක්ද කියලා. දැන් ඒක රළුද සිනිඳුද කියලා නෑ. රළුද සිනිඳුද කියලා නෑ. ඒක අන්තප්ලාස්මීය ජාලිකා. මේ නාලාකාර ව්‍යුහයන් වෙන්නේ. මේ නාලාකාර ව්‍යුහ වලින් කරන්නේ ද්‍රව්‍ය පරිවහනය කිරීම. ප්‍රෝටීන, ලිපිඩ, ස්ටෙරොයිඩ් අන්න ඒ වගේ දේවල් පොදුවේ කියන ද්‍රව්‍ය පරිවහනය කිරීම. කවුරු මගින්ද? අන්තප්ලාස්මීය ජාලිකා මගින්. හැබැයි පුතෝ අපෙන් අහනවා අන්තප්ලාස්මීය ජාලිකා ආකාර දෙක මොකක්ද? එහෙනම් සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා, රළු අන්තප්ලාස්මීය ජාලිකා ආකාර දෙක. ඒතර රළු වෙන්නේ මේ අන්තප්ලාස්මීය ජාලිකා මත රයිබෝසෝම තියෙනකොට. එයාට අපි කියන රළු අන්තප්ලාස්මීය ජාලිකා RER. එහෙනම් මං කිව්වා ලිපිඩ, ප්‍රෝටීන, ස්ටෙරොයිඩ් පරිවහනය කිරීම තමයි අන්තප්ලාස්මීය ජාලිකාවල කාර්යය. එහෙනම් මෙයාගෙන් කරන්නේ ප්‍රෝටීන පරිවහනය කිරීම. ප්‍රෝටීන පරිවහනය කරන්නේ මෙන්න මේ රළු අන්තප්ලාස්මීය ජාලිකා. මෙයාගෙන් කරන්නේ ලිපිඩ සහ ස්ටෙරොයිඩ් නිපදවීම හා පරිවහනය කිරීම. ලිපිඩ සහ ස්ටෙරොයිඩ් නිපදවීම සහ පරිවහනය කරන්නේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. ප්‍රෝටීන පරිවහනය කරන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකා. පොදුවේ මේ දෙන්නටම කියන්නේ අන්තප්ලාස්මීය ජාලිකා. අන්තප්ලාස්මීය ජාලිකා වලින් කරන ප්‍රධාන කාරණේ තමයි ද්‍රව්‍ය පරිවහනය කිරීම. එහෙනම් ඒකත් හරි. අන්තප්ලාස්මීය ජාලිකා හරි. ඊට පස්සේ ගෝල්ගි සංකීර්ණය. එක මත එක පවතින පැතලි තැටියාකාර ඒකක වලින් හා එක මත එක පවතින පැතලි තැටියාකාර ඒකක වලින් හා ඒ ආසන්නයේ ඇති ගෝලාකාර ආශයිකා වලින් හැදෙන්නේ ගෝල්ගි සංකීර්ණය. මේ බෝල වගේ ටිකුයි පැතලි තැටි ආකාර ටිකුයි තියෙනවා. මේ ඔක්කොම එකතුවට අපි කියන ගෝල්ගි සංකීර්ණය කියලා. මෙයාගෙන් කරන ප්‍රධානම කාර්යය ශ්‍රාවී කෘත්‍යයට කිරීම. විවිධ ශ්‍රාවයන් කෘත්‍යයට කරන. දැන් ඒවට කෙනෙක්ට ගැටලුවක් කරනවා. මොනවද සර් ශ්‍රාවය කරන්නේ? එහෙනම් මේක මොකද මතකනේ එන්සයිම හා හෝමෝන වැනි ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම සහ
අසුරා තැබීමක් කරන මෙන්න මේ වගේ. එහෙනම් අපි මේකේ සාමාන්‍ය පෙළ සිලබස් එකේ දැනගන්න තියෙන්නේ එන්සයිම හා හෝමෝන වැනි ද්‍රව්‍ය ස්‍රාවී කෘත්‍ය ඉටු කිරීම. එන්සයිම හා හෝමෝන වැනි ද්‍රව්‍ය ස්‍රාවී කෘත්‍ය ඉටු කිරීම. ඒ ගෝල්ගි සංකීර්ණය. එහෙනම් ඒකත් හරි. එහෙනම් අවසාන එක රික්තකය. මෙන්න මේ රික්තකය. මේ රික්තකය මේ තනි පටලයට අපි කියනවා රික්තක පටලය හෙවත් තාන ප්ලාස්ටේ. මොකද කියන්නේ? තාන ප්ලාස්ටය. තාන ප්ලාස්ටය. මෙයාගෙන් මේ සෛලයේ ජලයෙන් පිරීලා තියෙනකොට පිම්බිලා තියෙන්නේ. ජලය හඩු වෙනකොට හැකිලිලා තියෙන්නේ. එහෙනම් සෛලය තුලට හා සෛලය තුල ජල තුල්‍යතාවය පවත්වා ගන්න මේ රික්තකය මගින්. සෛලය තුල ජලයෙන් පිරුණම් පස්සේ සෛලය පිම්බුණු සූන ප්‍රමාණයක් පෙන්වනවා. ඒ වගේම ජලයේ අඩු නම් විෂූණ වෙනවා. එහෙනම් සෛලයේ ජල තුල්‍යතාවය පවත්වා ගන්නවා. ඒ වගේම පිම්බුණන් සෛලයට හැඩයක් එනවා. හැකිලුණන් සෛලයේ හැඩය වෙනස් වෙනවා. එහෙනම් සෛලයට හැඩයක් ලබා දීම, සෛලය තුල ජල තුල්‍යතාවය පවත්වා ගැනීම. ඒ වගේම බීට් වගේ ඒවා කපනකොට ඔයාලා දැකලා තියෙනවා වතුරත් එක්කම පාට වෙනස් වෙනවා. එහෙනම් සෛලයට වර්ණයක් ගෙන දීම, සෛලයට වර්ණයක් ගෙන දීම, හැඩයක් ගෙන දීම, සෛලය තුල ජල තුල්‍යතාවය පවත්වා ගැනීම තමයි රික්තකයේ කාර්යය. මේකේ වැඩිපුරම අඩංගු සංඝටකය අපෙන් අහනවා ඒ ජලය. ඊට අමතරව ලවණ තියෙනවා, සීනි වර්ග තියෙනවා. ලවණ, සීනි, ඒ වගේම ජලය වැඩිම තියෙන්නේ ජලය. ඔන්න ඔච්චරයි ඒක පටලම ඉන්ද්‍රියන් ගැන කතා කරන්න තියෙන්නේ. අවසාන වශයෙන් ද්විපටලම ඉන්ද්‍රියන් තුනක් තියෙනවා. න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියම්, හරිත ලවය. මම ඉස්සෙල්ලාම හරිත ලවය ගැන කතා කරොත් මෙන්න මෙයා ගැන කතා කරොත් ද්විපටලම ඉන්ද්‍රියක්. මේක ඇතුලේ පැතිලි තැටීමේ වගේ ස්වභාවයක් තියෙනවා. මේවයි හරිත ප්‍රද තියෙනවා. මෙයාගෙන් කරන කාර්යය තමයි ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවීම. සෛලයට කොළ පාටක් ගෙන දෙන්නේ ඒකේ තියෙන හරිත ප්‍රද නිසා. එහෙනම් මෙයාගෙන් කරන්නේ හරිත ප්‍රද වලින් සූර්යාලෝකය අවශෝෂණය කරලා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒක හන්දා මෙයාගේ කාර්යය වුත් අපි කියන්නේ ශාක තුල ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවීම. ද්විපටලම ඉන්ද්‍රියක් ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවීම ශාක සෛලයේ පමණයි දක්නට ලැබේ. right. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියම් ශක්ති බලාගාරය, ජව පොළ, ශක්ති බලාගාරය හෙවත් ජව පොළ විදිහට සලකන්නේ අපි මේ අණ්ඩාකාර හා දණ්ඩාකාර ස්වභාවයෙන් යුක්ත මයිටොකොන්ඩ්‍රියම්. මෙයාගේ ද්විපටලම ඉන්ද්‍රියක් වන අතර ඇතුළත පටලයේ රැලිති සහිත ස්වභාවයක් නිසා වර්ග පටලය වැඩි කරගෙන තියෙනවා. මෙයාගෙන් කෙරෙන්නේ සෛලීය ශ්වසනයෙන් ශක්තිය නිපදවීම. අර ආශ්වාසයෙන් ගන්න ඔක්සිජයි ආහාරයි ක්‍රියා කරලා මේ පටලය මත ශක්තිය නිපදවෙනවා. එහෙනම් මේ ශක්තිය නිපදවන හන්ද සෛලයේ මෙයාට අපි කියනවා ජව පොළ, ශක්ති බලාගාරය, මයිටොකොන්ඩ්‍රියම්. අවසාන කෙනා න්‍යෂ්ටිය, පාසලක විදුහල්පතිතුමා වගේ ප්‍රධානියා වගේ සෛලයක. සාමාන්‍ය මේ ලෝකේ තියෙන සෑම සෛලයකම න්‍යෂ්ටි තියෙන්න ඕන කියලා අනිවාර්යෙන් නැහැ. නැති සෛලක් තියෙනවා. ඔය පෙනේර නල සෛල, රතු රුධිරාණු සෛල න්‍යෂ්ටියක් නැහැ. තව සමහර ඒවායි න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. කංකාල පේශි වගේ න්‍යෂ්ටි ගොඩක් තියෙනවත් තියෙනවා. එක න්‍යෂ්ටියක් තියෙනවත් තියෙනවා. කොහොම හරි කමන්නේ මේ න්‍යෂ්ටිය පටල දෙකකින් වට වෙලා තියෙනවා. න්‍යෂ්ටිය පටල දෙකකින් වට වෙලා තියෙනවා. ඒකේ ඇතුලේ මේ පැටලුණු නූල් බෝලයක් වගේ තියෙන ක්‍රොමැටින් තියෙනවා. ඒ වගේම න්‍යෂ්ටිකාව තියෙනවා. න්‍යෂ්ටිකාවෙන් කරන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණ නිපදවෙච්ච ප්‍රෝටීන ගබඩා කරලා තියෙනවා. ඒ වගේම මේ වර්ණ දේහය ක්‍රොමැටින් එක්තරා වෙලාවකදී වර්ණ දේහ ලෙස දිස් වෙනවා. විභාජනය ආරම්භ වීමත් එක්ක. එතකොට කෙනෙක්ගේ යම් විශේෂයේ පුද්ගලයෙක්ගේ සෛලයක පවතින වර්ණ දේහ සංඛ්‍යාව ඒ විශේෂයට අනන්‍යයි. උදාහරණයක් විදිහට කිව්වොත් මිනිසාගේ දේහයේ පවතින සෛලයක වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා. වර්ණ දේහ 46ක් තියෙනවා. මිනිස් විශේෂයේ හැම එකාගෙම තියෙන වර්ණ දේහ සංඛ්‍යාව සමානයි. හරිද? එහෙනම් මේ වර්ණ දේහ ලෙස දිස් වෙන්නේ විභාජනය ආරම්භ වීමත් සමග. අනිත් වෙලාවලදී මේ ක්‍රොමැටින් ලෙස දිස් වෙනවා. ඒක උදව් වෙනවා මේ ක්‍රොමැටින්
ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න. ඒකයි ක්‍රොමැටින් වලින් කරන කාර්යය. න්‍යෂ්ටිකාවෙන් කෙරෙන්නේ ප්‍රෝටීන නිෂ්පාදනය වෙච්ච ප්‍රෝටීන ගබඩා කිරීම. නමුත් මෙතෙන්දි විභාගයේදී යන්නේ න්‍යෂ්ටිය මගින් ඉටුවන කාර්යය. මොකද න්‍යෂ්ටියෙන් ඉටුවන කාර්යය? සෛලයේ සියලුම ජීව ක්‍රියාවලි පාලනය කරන්නේ, සෛලයේ සියලුම ජීව ක්‍රියාවලි පාලනය කිරීම සිද්ධ කරන්නේ මේ න්‍යෂ්ටිය මගින්. එහෙනම් සෛලය තුල සියලුම ජීව ක්‍රියාවලි පාලනය කිරීම න්‍යෂ්ටිය මගින් සිදු කෙරේ. රයිට්? ඔන්න ඔය ටික තමයි අපි ශාක සෛලයයි සත්ව සෛලයයි ගැන දැනගන්න තියෙන්නේ. සත්ව සෛලය ගැන කතා කරනකොට මේ chart එක අදින්න පුළුවන්. සෛල බිත්තිය නෑ, ප්ලාස්ම පටලයයි සෛල ප්ලාස්මයයි. මේ ටිකේ යනකොට නැති වෙන්නේ මේක තියෙනවා. ද්විපටලම ඉන්ද්‍රියන් වල හරිත ලවය නෑ, න්‍යෂ්ටිය සහ මයිටොකොන්ඩ්‍රියම් තියෙනවා. මේ පැත්තේ රික්තකය නෑ, ගොල්ගි සංකීර්ණය තියෙනවා, අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. එහෙනම් ඒකේ කියලා වෙන කාර්යයන් කෙරෙන්නේ නෑ. මේකේ තිබිච්ච කාර්යයන් ටිකම තමයි කෙරෙන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා ශාක සෛලයයි සත්ව සෛලය අතර වෙනස්කම් අනිවාර්යෙන් දැනගන්න ඕන කියලා. සාමාන්‍යයෙන් අපේ මේ සෛලීය පාඩම ගැන කතා කරන් තියෙන්නේ ඔන්න ඔච්චරයි. මම චූටි වෙලාවක් ගන්නවා අපි අද කතා කරපු ටික පොඩ්ඩක් නැවත පොඩ්ඩක් මතක් කරන්න. රයිට්? විනාඩියක්. මම කතා කරා ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය කියලා කිව්වා. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය කිව්වා. ඒ කියන සෛලය මුලින්ම ලෝකෙට නිරීක්ෂණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ 1665 අපි කිව්වා රොබර්ට් හුක්. රොබර්ට් හුක් කියන පුද්ගලයා ඔහු විසින් නිර්මාණය කරපු අන්වීක්ෂය අරගෙන බැලුවන් පස්සේ මී වදයක පවතින කුඩා ඒකකයක් වගේ ඒකක රාශියක් තියෙනවා. අන්නේ කුඩා ඒකකයට යා නමක් කිව්වා සෛලය කියලා. කිර්ල ශාකයේ ආධාරයෙන් තමයි නිරීක්ෂණය කළේ. අන්නේ රොබර්ට් හුක් විසින් ඉදිරිපත් කරපු සෛලය තවදුරටත් අධ්‍යයනය කරපු විද්‍යාඥයෝ 3 දෙනෙක් ඉන්නවා. ස්ලයිඩන්, ස්වාන්, රැඩොල්ෆ් වර්කව් කියන විද්‍යාඥයෝ 3 දෙනා. ඒ 3 දෙනා ඉදිරිපත් වෙලා සෛලවාදය පිළිබඳ සෛලවාදය කියලා කරුණු 3ක් ඉදිරිපත් කරා. සෑම ජීවියෙක්ම සෛල එකකින් හෝ කීපයකින් නිර්මාණය වී ඇත. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ. එම වගේම සෑම සෛලයක්ම පෙර පැවති සෛල වලින් නිර්මාණය වී ඇති බව ඒ සෛලවාදයෙන් එන ප්‍රධාන කරුණු 3 වුණා. ඒ වගේම මේ මීමත පවතින සෛල ප්‍රධාන ආකාර දෙකයි. ශාක සෛල, සත්ව සෛල. ශාක සෛල බලන්න ඕන නම් පස්සේ බලන්නේ ලූණු සිවියක් හෝ රෝහියෝ පත්‍ර සිවියක්. සත්ව සෛලයක් බලන්න ඕන නම් පස්සේ බලන්නේ ප්‍රධාන වශයෙන්ම කොපුල් සෛල. ශාක සෛලයක් බලන ප්‍රධාන පියවර කීපයක් තියෙනවා. ලූණු ගෙඩියක් දෙකන මැදින් කපා මැද ප්‍රදේශයේ පියල්ලකින් කුඩා ලූණු සිවියක් වෙන් කර ජලය සහිත ඔරලෝසු තැටියට දමා පින්සලක් ආධාරයෙන් සෛල කොටස වෙන් කර වීදුරු කදාව මැද්දේ තබා ජල බිඳුවක් එක් කර වාතය නොරදනසේ වැසුම් පෙත්තෙන් වහලා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනවා කියලා කිව්වා. සත්ව සෛලයක් බලන්නේ මුඛය හොඳින් සෝදා යෝගට් ඇන්දක් මගින් මුඛයේ හක්ක ප්‍රදේශයෙන් ඉතා ප්‍රවේශමෙන් කොපුල් සෛල වෙන් කර වීදුරු කදාව මැද්දේ තබා ජල බිඳුවක් එක් කර වාතය නොරදනසේ වැසුම් පෙත්තෙන් වහලා අන්වීක්ෂයෙන් බලනවා කියලා කිව්වා. සත්ව සෛලයක් බලන්න ඕන නම් පස්සේ මං ඊට පස්සේ කිව්වා සෛලයක් තුල පවතින විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා පවතින කුඩා ඒකක. සෛලයක් තුල පවතින විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා පවතින කුඩා ඒකක වලට අපි කිව්වා ඉන්ද්‍රිකා කියලා. ඊට පස්සේ මං කිව්වා දර්ශීය සෛලයක් කියලා කියන්නේ සෛලයක් තුල තිබිය යුතු ඉන්ද්‍රියන් සියල්ලක්ම ඇතුළත් වන පරිදි අඳින ලද සෛලයක් අපි කිව්වා දර්ශීය සෛලයක්. මේ ලෝකේ දර්ශීය සෛල නැතුණාට අපි මනක්කල්පිතව දර්ශීය සෛල ඇඳීම සිද්ධ කරනවා. ඒ අර්ථයෙන් මම කතා කරා දර්ශීය ශාක සෛලයක කොටස් ටික. මේ තමයි දර්ශීය ශාක සෛලයේ ප්‍රධාන කොටස් ටික. පිටින්ම තියෙන සෛල භික්තිය කිව්වා. ඇතුලෙන් ප්ලාස්ම පටලය තියෙනවා කිව්වා. ප්ලාස්ම පටලයට ඇතුලෙන් ජල්ලිමේ ප්‍රදේශයේ සෛල ප්ලාස්මය කිව්වා. ඒකේ මධ්‍යයේ විශාල ඉන්ද්‍රියක් තියෙනවා කිව්වා. රික්තකය ඒක තාන ප්ලාස්ටේ නම් පටලයකින් ආවරණය වෙලා තියෙනවා. ඒකේ මැද රික්තක යුෂය තියෙනවා. රික්තක යුෂයේ වර්ණක සීනි වර්ග ජලය ඒ වගේම කාබනික ද්‍රව්‍ය අකාබනික ද්‍රව්‍ය මේ රික්තක යුෂය අන්තර්ගතයි. බහුලවම තියෙන්නේ ජලය කියලා කිව්වා. මේ රික්තකෙන් කරන ප්‍රධාන කාර්යය තමයි සෛලය තුල ජල තුල්‍යතාවය පවත්වා ගැනීමත්, සෛලයට වර්ණයක් ලබා දීමත්, සෛලයට හැඩයක් ලබා දීමත් වැනි කාර්යයන් තමයි රික්තකෙන් කරන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මේකේ පවතින ඉන්ද්‍රියන් ගැන කතා කරනකොට අණ්ඩාකාර හෝ දණ්ඩාකාර ස්වභාවයෙන් යුක්ත ද්විපටලම ඉන්ද්‍රියක් වූ මයිටොකොන්ඩ්‍රියම් එහි ඇතුළත පටලය රැලිතින් ස්වභාවයක් දක්වන වර්ගඵලය වැඩි කරගන්න. ඒක
මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම් තුල සෛලීය ශ්වසනයෙන් ශක්තිය නිපදවන හන්දා අපි කිව්වා ජව පොළොවේවත් ශක්ති බලාගාරය කියලා. ඒ වගේම ද්විපටල ඉන්ද්‍රියක් වන මයිටොකොන්ඩ්‍රියම් ඒකේ න්‍යෂ්ටිය තුල ක්‍රොමැටින් දිස් වෙනකුවා න්‍යෂ්ටිකාව තියෙනකුවා න්‍යෂ්ටිය මගින් ඊටුන ප්‍රධාන කාර්ය වෙන්නේ සෛලය තුල සියලුම ජීව ක්‍රියාවලි පාලනය කිරීම කියලා කිව්වා. ඒ වගේම න්‍යෂ්ටියට සම්බන්ධව හෝ නිදහසේ අන්තප්ලාස්මීය ජාලිකා තියෙනකුවා අන්තප්ලාස්මීය ජාලිකා වලින් කරන්නේ ද්‍රව්‍ය පරිවහනය කිරීම. ඒ වගේම ඒවයේ අන්තප්ලාස්මීය ජාලිකා වල රයිබෝසෝම තියෙනවා නම් රළු අන්තප්ලාස්මීය ජාලිකා ඒවා අපි කිව්වා RER ලෙස හඳුන්වනවා කිව්වා. ඒකෙන් ඊටුන ප්‍රධාන කාර්ය තමයි ප්‍රෝටීන පරිවහන කාර්යයට කිරීම. ඒ වගේම රයිබෝසෝම නැත්නම් සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියලා කිව්වා. ඒකෙන් කරන ප්‍රධාන කාර්ය තමයි ලිපිඩ්සයිස්ට්‍රයිඩ් නිපදවීම සහ පරිවහනය කිරීම කියලා කිව්වා. මේ රයිබෝසෝම උපයකක දෙකකින් යුක්තයි කිව්වා. නිර්පටලම ඉන්ද්‍රියක් කියලා කිව්වා. මේකෙන් කරන කාර්ය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණයට ස්ථානය සැපයීම කියලා කිව්වා. ඒ වගේම ගෝල්ගි සංකීර්ණය පැතලි තැටි ආකාර ඒකක වලින් හා ඒ ආසන්නයේ පවතින ගෝලාකාර ආශයිකා වලින් සමන්විතයි කියලා කිව්වා. ඒකෙන් ඊටුන ප්‍රධානම කාර්ය වන්නේ ශ්‍රාවී කෘත්‍ය එන්සයිම හා හෝමෝන වැනි ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම. මේ හරිත ලවය ශාක සෛලයක පමණක් දක්නට ලැබෙන ද්විපටලම ඉන්ද්‍රියක් ලැබුවා. හරිත ලවය තුල හරිත ප්‍රධානම් වර්ණක පිරලා තිනකුවා. ඒකෙන් ඊටුන ප්‍රධාන කාර්ය වන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවීම කියලා කිව්වා. ඒ වගේම මේ සෛල ප්ලාස්මෙන් ඊටුන ප්‍රධාන කාර්ය වෙන්නේ සියලුම ඉන්ද්‍රියන් දරා සිටීම හා ජෛව රසායන ප්‍රතික්‍රියා සිදුවීමට අවශ්‍ය මාධ්‍ය සලසා දීම කියලා කිව්වා. ශාක සෛලය සත්තු සෛලය අතර වෙනස්කම් අපි පුන කිව්වා. ඒව මතක තියාගන්න. රයිට්. ඔන්න ඔච්චරයි ඔය පාඩමේ තියෙන සමස්තව. මේ වගේම කිසිම ගැටලුවක් ගණිත ගැටලුවක් නොමැතිව අපි ඉදිරි වීඩියෝ එකකිනුත් අපි හමු වෙනවා. ඒ වගේම මම ඔප්පු කරලා පෙන්නනවා ඔයාලට මේ මම දෙන ජීව විද්‍යා ඒකක ටික අනිවාර්යෙන් අධ්‍යයනය කරන්න කරෝතින් අර පේල් වෙලා මට බෑ කිය ඉන්න කට්ටිය පහසුවෙන්ම යාලට කිසිම ගණිත ගැටලුවක් නැතුව 100කට උනත් යන්න පුළුවන්. ඒතර ඒක ඉන්න පුද්ගලයා හිතනවා අපිට එනම් මේව ඕනේ නැහැ නේ කියන එක. ඕනේ නැහැ නෙවෙයි මං කිව්වේ පේල් ඉන්න කෙනා පාස් වෙන ලකුණු 35ක ලකුණු මට්ටමක් ගන්න පුළුවන් නම් එතකොට ඒක ඉන්න කාට තව ලකුණු සුළු ප්‍රමාණයක් ගන්න ඕන. ඒක හන්දා මේවා ආයාසයෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එක නැවත කියපුවා බලන්න. මේ වීඩියෝ එක බලන අතරතුරේ Tamanට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපේ දාලා තියෙන දුරකථන අංකවලට අපිට WhatsApp පණිවිඩයක් හරි දෙන්න. අපි පුළුවන් හැම වෙලෙම ඒවා ඔයාලට ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාව ලබා දෙන්නම්. ඒ වගේම මේක පිළිබඳ යෝජනා මොන හරි කරුණු තියෙනවා නම් ඒ වගේම ඔය වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම බෙල් බටන් එක ටච් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ පිළිබඳ මේ වීඩියෝ එක Tamanට හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම අන් අයටත් මේක දැනගන්න පුළුවන් වෙන්න, මේ දැනුම බෙදා ගන්න පුළුවන් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒ වගේම සහයෝගය ලබා දෙන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මෙවැනිම වීඩියෝ නැවත ඉදිරියේදී නරඹන්න අවශ්‍ය නම් ඔයාලා මතක ඇතිව subscribe කිරීම අමතක කරන්න එපා. right? සිළුම දෙනාට නැවත මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙන තුරු අපි අදින් සමුගන්නවා. බොහොම ස්තුතියි. ආයිබෝවන්.